නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තතෝ නෝ පරතෝ දහෙත්ථ පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරුපදින් කේන පුසෙය්‍යුං පස්සාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥානාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මේ ධර්මදේශනාව නරඹනු ලබන ශ්‍රවණය කරනු ලබන සදහැබර පින්නතුනි, ආරාධිත බෞතුන් නිවන් මගට උපරිශ්‍ය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි දේශනාවක් කියන මාතෘකාව අපට ලබා දීලා තිබෙන්නේ. යනුව වත්මන් සමාජයට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සඳහා අප විසින් කුද්දක නිකායෙහි උදාන පාළිය සඳහන් වෙන්නා වූ සක්කාර නැමැති සූත්‍රය තෝරා ගනු ලැබුවා. එහි සඳහන් සිද්ධියට යම් සිද්ධියක් සඳහන් වෙනවා. ඒට තථාගතයන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය නැත්නම් ඒ අදාළ සිද්ධියට සම්බන්ධය දක්වපු ප්‍රතිචාරයට දැක්විය යුතු නිවැරදි ප්‍රතිචාරය ඒක පැහැදිලි කරලා තිබෙනවා. අකුරුවල කුඩාකම නිසා යම් මොහොතක කියවීමේ අපහසුතාවන් පවතිනවා. උපස්සියවලත් තිබුණත් ඒක තමයි යම් වෙලාවකට පමා වෙන්නේ. මේ සිද්ධිය පැරණි සිද්ධියක් වශයෙන් අපි කතා කළාට අපට ගන්න තියෙන අත්දැකීම් ඉතා අඩු වෙනවා. මේ සිද්ධියම වර්තමානයේ තිබෙනවා නම් වර්තමානයේ අයකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අපට මේ සූත්‍රය තුල එලි කරගන්න තියෙන ධර්මය. මේ ලෝකේ ජීවත් වෙන්නේ ඔබයි මමයි. අභියෝගයන්ට මුහුණ දෙන්නේ වර්තමානයේ. මේවා සඳහා අපි අපේ දැනුම මුදල් හදල් පමණක් යොදා ගන්නවද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වදාළ විශේෂඥ දැනුම අපේ ගැටලු වලට විසඳුම් සඳහා යොදා ගන්නවද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. එතකොට අපි සාමාන්‍ය අයගේ දැනුම සාමාන්‍ය දැනීමක්. අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, මුදල් හදල් වලින්, ගෙවල් වලින්, ආහාර පාන වලින් සියලු ප්‍රශ්න විසඳෙයි කියන දැකීම. නමුත් මේවා උපයා සපයා ගන්න ගියාපම මනසේ සිදුවෙනා වූ හානියක් පරිහානියක් නිසා ලෝකෙත් එක්කලා අපට ගැටෙන්න සිද්ධ වෙනවා. අපිට කියන්නේ මට නෙවෙයි සමස්ත සමාජයට. ඒ අනුව ලෝකෙත් එක්කලා ඇති කර ගන්නා වූ ගැටුම් මත එදත් අදත් ඉදිරියටත් මිනිසා අටලෝ දහමේ කම්පා වී දුක් වෙනවා. ඉතින් ඒක එදා ඇති වුණ අවස්ථාවකදී බුදුන් වහන්සේ ඒකට මුහුණ දෙන්න ඕන ආකාරය කොහොමද කියලා භික්ෂූන්ට කළ අවවාදය වර්තමානයේ ඔබ අප හැම දිනාටම ප්‍රමාණවත් අවවාදයක් වශයෙන් මම දකිනවා. අපි ඒක ප්‍රයෝජනට ගන්න කොහොමද කියන එක තමයි මේ තුල අපි විග්‍රහ කරගන්න ඕන. මේක පැහැදිලි කර වදාහරනවා මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසුව සසනට පැහැදුනා වූ ශ්‍රාවක පිරිස් බුදුන්ට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන මේ කාරණාවලින් අපොපස්ථාන කරනවා. ඒකම සත්කාර කියලා කියන්නේ. එතකොට ඒ බඳු සංයමයක්, සංවරයක්, ඒ බඳු ප්‍රියදර්ශන ස්වභාවයක් දැකීමට ප්‍රියභාවක් නැති වැරහැලි ඇඳගත්තා වූ අපිරිසුදු ඇතුළතක් ඇත්තා වූ කෙස්රවුල් බහල් නැත්තා වූ මේ වගේ ආධ්‍යාත්මික බාහිර දෙපැත්තෙන්ම
කිසියම් ආකාරයක ප්‍රියශීලී බවක් නැති අන්‍ය තීර්ථක කියන වචනේ පාවිච්චි කරනවා. අන්‍ය ලබ්ධික නැත්නම් ඒ බඳු ගෙදරින් ඉවත් වී සංචාරක ජීවිත ගත කළා වූ පිරිස් ආජීවක බ්‍රාහ්මණ පරිබ්‍රාජක පාෂාණ්ඩ කියන වචන වලට අයිති ඒ සමාජයේ ඉන්නවා. දැන් බුදුසව්වන්ට බුදුන් වහන්සේට ලැබෙන සත්කාර ඉහළ යද්දී අර අයගේ සත්කාර පහළ යනවා. මේ නිසා මොවුන්ට රිදෙනවා. රිදිලා මොකද කරන්නේ? අතකෝතේ අඤ්ඤත්‍යා පරිබ්බාජකා භගවතෝ සක්කාරං අසහමානා බික්ඛු සංගස්ස ගාමේවා අරඤ්ඤේවා බික්ඛු දිස්වා අසබ්බාහි පරුසාහි වාචාහි අක්ඛෝසන්ති පරිබාසන්ති රෝසෙන්ති විභෝසෙන්ති. අන්න ප්‍රතිඵලයක් හම්බ වුණා. ඒ ලාභ සත්කාර පිරිහීම තුලින් ඇති වුණා වූ අලාභී කම්පනය ඒ සත්කාර නොයවසන්නේ ගමෙහි වාසය කළත් සෙනසුන්වල වාසය කළත් භික්ෂූන්ට අසභ්‍ය වූ කර්කශ වූ වචන වලින් ආක්‍රෝෂ කරනවා. ආක්‍රෝෂ පරිභව කියන්නේ දොස් බස් පවද කරනවා කියන එකනේ. කරනවා. දොස් කියනවා වෙහසනවා. එහෙම නැත්නම් බැනුම් වර්ෂාවක් අපහාස උපහාස වර්ෂාවක් එල්ල වෙනවා. දැන් ඔවුන්ගේ සිල්වත්කමේ වරදක් ඔවුන්ගේ වරදක් නෙමෙයි. රිදුනාය රිදීම තුල ඉදිරිපත් කරන්නා වූ අදහසක් මේක. අනේ එහෙමයි ඒක දකින්න ඕන. එතකොට ඒකේ අපි දකින්න ඕනේ පුද්ගලයා තුල තිබෙන්නේ සංසුන් අදහසක් නෙමෙයි. ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට ගිය අදහසක් තමයි මේ වචනින් පිට වෙන්නේ. ඔහු දැන් පහළට වැටිලා. දැන් මෙතෙන්දි තථාගතයන් වහන්සේට මේක පැමිණිල්ලක් වශයෙන් බුදුන් වහන්සේට ඉදිරිපත් වෙනවා. අපි මෙහෙම පිරිසකා වඩිනවා අන්‍ය තීර්ථකින්ද ලාභයන් නැති වෙලා තිබෙනවා අපට ආක්‍රෝෂ පරිභව කරනවා. වඩිනවා එනුම් පද කියනවා අපහාස උපහාස කරනවා. මේක තමයි පැමිණිල්ල. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. යම් යම් කාරණාවලින් සිත් රිදෙන අය කලබලයට පත් වෙන අය ඒක ප්‍රකාශ කරනවා. හැඟීම් වලින් ප්‍රකාශ කරනවා, වචනෙන් ප්‍රකාශ කරනවා, ඉරියව් වලින් ප්‍රකාශ කරනවා. එතකොට ඒක එදත් අදත් අර පුරාණ මේතං අතුර නේතං අජ්‍යතනාමිව. ඕක පුරාණ සිරිතක් අතුරට කියනවා. එදත් අදත් ඉදිරියටත්. නින්දන්ති තුන්නිමාසීනං නිශ්ශබ්ද හිටියොත් ඒකට බනිනවා. නින්දන්ති බහුබානිනං වැඩියෙන් කතා කළොත් ඒකට බනිනවා. මෙත බානින් පිනින්දන්ති ටිකක් කතා කළත් නින්දා කරනවා. ඒ කියන්නේ ඉන්න විදිහක් නැහැ. අනිත් අයට හොඳ විදිහට ඉන්න විදිහක් නැහැ. ඔවුන්ගේ දර්ශනමානයට අනුව ඔවුන් තේරුම් ගත්ත ආකාරයට අනුව තමයි අනිත් අය වැරදි කියලා මේ දොස් මස් නගන්න ගන්න. ඉතින් මේකම තමයි බුදු සමය කර්මස්ථානය. අපට හැදෙන්න ඕන නම් අටරෝ දහමේ අකම්පිත බවට පත් වෙන්න ඕන නම් මේ පුද්ගලයන් සමග ගැටෙන්න යන එක වෙනුවට කරන්න ඕන දේ Taman යන මග ඍජු නම් නිවැරදි නම් ප්‍රතිඵල තියෙනවා නම් ඒ ගැන උපේක්ෂා සහගත වෙන එක. ඔවුන්ගේ ප්‍රකාශයන් ද්වේෂ සහගතද, ලෝභ සහගත, මෝහ සහගතද කියලා බලපුවම අගතියට ගිහින් ඉන්නේ ඔවුන්. ඔවුන්ගේ කය වචන යටත් වෙලා නම් කාම විතර්කයට හෝ ව්‍යාපාද විතර්කයට හෝ හිංසා විතර්කයට ඔවුන් හොඳ තැනක නිවැරදි තැනක නෙවෙයි ඉන්නේ.
ඒකෙන් සිදුවන රිදීමට තමයි මේ ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඒක බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ භික්ෂුන් වහන්සේලාට අභියෝගී එසේ බලපෑවා. සත්කාර සම්මාන වැඩිවීම තුළ සත්කාර නැති අය නිඳා කළා. වර්තමානයේ ජීවත් වන අපට වර්තමානයේ ඇතිවෙනා වූ වැස්ස නැතිකම, උණුසුම ඉහළ යාම, බඩු මිල ඉහළ යාම, ගෑස් හිඟවීම, ඉන්ධන හිඟවීම ආදී කොට ඇති තවත් මෙකී සහ නොකී නොසිතූ ආකාලයේ ඩොලරයගේ ඉහළ යාම, ආදායම් පහළ වැටීම, විශාල බලාපොරොත්තු අපි අර සංසුන්න ප්‍රමාණවත් මුදලකින් ජීවත් වෙන්න සූදානම් වෙන ජීවිතවලට හිතන්නවත් බැරි විදිහට බලපෑමක් එනවා. අපි ජීවත් වෙන්නත් ඕන. ඒකට අදාළ සරල තැනකට යන්න පුරුදු වෙනවා ඇරුණාම මේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අදහස් ප්‍රකාශ කිරීමෙන් අපි තව ටිකක් වැටෙනවා ඇරුණාම ඒක අරකට විසඳුමක්ද? ඒක බාහිර මට්ටමින් ගන්න තියෙන දෙයක් නැත්නම් ඒක නිත්‍යානුකූලව ගන්න ඕන දෙයක්. එහෙම නැත්නම් ඒක කතරියෙන් ගන්න දෙයක් තියෙන නැත්නම් කතරියෙන් ගන්න ඕන දෙයක් කරුණාම මේ අසංයමයෙන් අසංවරව හැසිරෙන එක බෞද්ධකමට නුසුදුසුයි. මොකද මේ බුදුන් වහන්සේ කර්මමිත සූත්‍රයේ දේශනා කරමින් වදාළෙත් ඔවුන්ට සිත සංසුන් කරගන්න ගියාපම සිතට එන්න ගත්තේ හිස නැති මල කඳන් නැත්නම් මිනි උඹය ගන්නන දේවල්. එතන ඔබට භාවනා කරන්නට ගැලපෙන්නේ නැහැ, වෙන තැනකට යන්න කිව්වේ නැහැ. අදාළ දේ කියලා දීලා තමන් මේ හිතින් එන දේවල් වලට බය වෙනවා කියන කාරණාව තේරුම් අරගන්න කියලා එතෙන්ටම යවුවා කියලා පවතින් තිබෙන්නේ. ඒ වගේ මේ අපට මේ සංසුන් බව නැති වෙන, නොසන්සුන් වෙන හේතු යෙදුනහම අපිව මතුවෙලා පෙන්නනවා අපේ හැටි. අපි දැක ගන්න ඕනේ අපේ හැටි වහගෙන හිටියට කියලා. මේක මේ කාලවකවාන තුළ හරියට මා දකින දෙයක්. මාධ්‍ය තුළ පෙන්වන්නා වූ දර්ශන වලින්. ඉතින් ඒකට තවත් උත්තර තියෙනවා ආර්ථික විශේෂඥයෝ ගාව හරි දේශපාලනඥයෝ ගාව හරි ඒකට පිළියම් යොදාවි. 100ක් බැරි වුණාට. නමුත් අපේ පැත්තෙනුත් ආගමික පැත්තෙනුත් මේකට පිළියමක් තියෙනවා. මේ අනවශ්‍ය විදිහට කලබල වෙන්න, අනවශ්‍ය විදිහට අවුල් ඇති කරගන්න, අනවශ්‍ය විදිහට අපේ හිත නරක කරගන්න, එහෙම නැත්නම් කවුරුත් සමග ගැටුම් ඇති කරගන්න යන්න නෙමෙයි මේකේ තියෙන්නේ. මොකද්ද මේකේ තියෙන කාරණාව හොයලා බලන්න කියන එක තමයි මේ තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීමේ පවතින්නේ. කුමක්ද උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. ඔනේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරන ආකාරය. ගමෙහි වාසය කළත්, අරණෙහි වාසය කළත් සැප දුක් දෙක, සැප දුක් දෙක එනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට ආහාර ලැබුණා වගේම අර නින්දාවත් උන්වහන්සේලා බාර අරගෙන අර දොස්බස් පැවරීම නෙවෙයි මේ දුක් ගෙනත් තියෙන්නේ, බාර ගැනීම. අනේ එතන තමයි මේ බුදු සමයේ පෙන්වන හොඳම තැන තිබෙන්නේ. දොස්බස් පැවරීම එකක්, බාර ගැනීම තවත් එකක්. ලෝය සිදුවෙන්නා වූ අටලෝ දහම එකක්, බාර ගැනීම තවත් එකක්. අර තීන්ත උරන කඩදාසියට තීන්ත වැටෙනකොටම උරා ගන්නවා වගේ මේ සියල්ල උරා ගන්න, බාර ගන්න තමයි අපි මේ පුදුන් බව තුල පුරුදුනේ. අර ප්‍රතිචාර දක්වන්න. ඒවෙන් හොඳ විතරක් අපට හොඳයි එකෙන් උදම්මනන්නත්, අනිත් එකෙන් පහතට වැටෙන්නත් තමයි අපි පුරුදුනේ. එතකොට දැන් Taman ළඟ තිබෙනවා මේකට අදාළ ස්වභාවයක්. බාහිර කාරණා ආයතනකට Tamanගේ මේ ස්වභාවය මතුවෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ.
ඒ සුව දුක් කියන කාරණාව තමන්ගේ අනුන්ගේ කියලා සලකන්න නෙමෙයි පෙන්වන්නේ නොසලකන්න කියන එක. ඒක ඒ සුව දුක් සංඛ්‍යාත කම්පනය පුස්සන්ති පස්සා උපදින් පටිච්චාන් ඒක තේරුම් ගන්න වෙනවා. ඒ අදාළ කරුණු වර්තමානයේ දොරවල් පහට මුහුණ වෙන විට එහෙම සැලීමක් විඳවීමක් තිබෙනවා නම් ඒක බාහිර පුංචි ප්‍රත්‍ය නිසා නෙවෙයි ඒවා පුංචි සාධක විතරයි. තමන් ළඟ පවතිනවර උපදි කියනවා උපදී නිදානා පබවන්ති දුක්ඛා. එකෙන් පෙන්නන්නේ උපදි නිදාන් කරොත් දුක් හට ගන්නවා කියන එක. තමන් ළඟ තිබෙන්නා වූ අර කම්පණයට හේතු ලෝභ දෝෂ මෝහ හේතු තිබෙන නිසා ඒවා බාර අරන් තමයි අපි කම්පණයටපත් වෙන්නේ. ඒක තමයි තථාගතයන් වහන්සේ මෙතන පෙන්වලා තිබෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ එකෙන් පෙන්වන්න හදනවා මේ ලෝකේ අටලෝ දහම පවතිනවා. පෘථග්ජන භාවයේ පුද්ගලයා ඒකට ඇලී ගැටි ඒ නිසා විඳවනවා. ඒ විඳවන්නේ අටලෝ දහම නිසා නෙවෙයි තමන්ගේ හිතේ ඊට අදාළ උපදි. අර දුක් හට ගන්න හේතු තමයි මේ උපදි කියලා කියන්නේ. උපදි නැත්තම් උපාදාන නැත්තම් කෙලෙස්. එතකොට අප මෙලොවට ඇවිදින් සකස් කරගත්ත දෙයක්. ළමා කාලයේ පසු වෙන විට ලාභයට අලාභයට සැපට දුකට නම් වූ අටලෝ දහමට අදාළ කාරණාවලට මුහුණ දීලා ඒ තුල වේදිතයක් සප හදා ගන්නවා. හොඳ එක හොඳයි නරක එක නරකයි. එතකොට හොඳ එක තබා ගැනීමේ උත්සාහය ඇලීම කියලා සඳහන් කරනවා. නරක එක ප්‍රතික්ෂේප කියන එක ගැටීම කියලා සඳහන් කරනවා. ඒ ඇලීම ගැටීම මමත්වෙන් ගැනීමට මුලාව කියනවා. ඇලීම මුලාව ගැටීම මුලාව මේ ලෝකේ ජීවත් වෙන්නට සුවසේ ජීවත් වෙන්නට බැරි විදිහට අපි කරගත්ත බාධාවක් වරදක්. ලෝකෙත් එක්කලා අපි කොක්කක් දා ගන්නවා එතකොට කරන්නේ. එතකොට අර සිදුවෙන වෙනස් වීම එක්කලා අපිව ඇතුළත තියෙන කොටස එළියට එනවා. මේක අර ජලය විදුලිය දුරකථන මහා මාර්ගවල යම් දේවල් අඩු වෙන එක සමාජගත දුක. ඒවා දරා ගන්නට බැරුව නොසන්සුන් වෙන එක, ද්වේෂයෙන් කතා කරන එක, මාධ්‍යට අදාළ ආයත දොස්බස් කියන එක, එහෙම නැත්නම් දේශසහගත ප්‍රකාශ කරන එක අපට කම්පාව දරා ගන්න බැරිකම ප්‍රදර්ශනය කරන මොහොත. අදටත් වඩා සමහර විට ඉදිරියට මේ අපහසුතා අපට මුහුණ දෙන්න සිදු වේවි. එතකොට අපි ඒකේ අපේ ත්‍රිවිධ විතර්කයේ මතු කරගෙන වද විඳින එකද අදාළ තම තමන්ට හැකි පමණින් විකල්ප විසඳුම් හොයාගන්න එකද? අපිව පාලනය කරන අයත් යම් යම් විසඳුම් හොයා දෙයි වුන් දන්නා පමණින්. එතකොට අපට වෙනදා කළ කී සියල්ල කෑම්බීම් ඇඳුම් පැළඳුම් ගමන් බිමන් තිබෙච්ච පහසුකම් සියල්ල නැති වෙනකොට තමයි අපිට මේ ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. විදුලිය තියෙනවට හැමදාම කැමති, නැති වෙනකොට ඒක අපේ කේන්ති අවුස්සන කාරණයක්. ඉන්ධන හිඟකින් තොරව ගන්න පුළුවන් නම් කැමති, නැති වෙනකොට අපි පොලිමේ තියෙන අපේ කාලේ නාස්ති කරන වැඩක්. අනිකුත් කාරණාත් එහෙමයි. ආහාර මිල ඉහළ යන විට නැත්නම් යම් කාරණා නිසා වැස්ස වැඩි වෙලා එළවලු කුණු වෙන විට, වැස්ස නැති වෙලා මේ යන විට වැහිඟයක් ඇති වෙනවා. මේ හැමදාමත් වර්තමානයේ සිදුවෙන දේවල්. මේවට කියන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. නොසිතූ දෙයක් වෙනවා, සිතූ දේ සිදු නොවෙනවා. ඔව්. හැමෝම පාලනය බාර ගන්නවා සෞභාග්‍යමත් රටක් හදන්න. පාලන කාලය අවසන් වෙනකොට උන්ට කරගන්න බැරි වෙනවා. එක එක වකවානුවලදී එක එක විසනයන්ට උන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. හැම කාලන කාලයක් තුළම. ඒ නිසාම ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න බැරි වෙනවා, ජනතාවගේ බලාපොරොත්තුවත් සොන් වෙනවා. දැන් මේක තමයි අනතුරු
අනතුරු මැද ගත කරන ජීවිතයක් තියෙන්නේ. මේ අනතුරු නැති ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න එපා. මගේ මතකයේ 70 ඉඳලා අද දක්වාම ඕනනම් මතකෙන් කිව්වේ හැකි 70 77 අතර මේකයි උනේ 74 89 තුල මේකයි උනේ 89 94 මේකයි උනේ එහෙම කියලා එක එක යුගවල ඒ මොන දෙන්නා වූ ඒ අදාළ විදිහට සෞභාග්‍ය කරා යන්නට ඇති වුණා වූ බාධාවල්. ඒ නිසා මේකට මුහුණ දෙන්නේ බෞද්ධින් වශයෙන්. මේ භික්ෂුන් සඳහා දේශනා කරලා තිබුණාට මම මේක ගන්නේ සමස්ත සමාජය සඳහා. සමස්ත සමාජය සඳහා මේට අපි මේකේ විඳවන්නේ නැතුව සහයෝගයක් වෙන ආකාරයෙන් මෙය ආධ්‍යාත්මික දුක්ඛය පරාජය කරන අවස්ථාවක් වශයෙන් හදා ගන්නට අපට අවශ්‍ය අවබෝධයේ මඟ පෙන්වීම මේ ත්‍රිපිටක ග්‍රන්ථවල මේ සූත්‍රවල තිබෙනවා. එයත් යොදාගත්තොත් නරකද මම අහන්නේ. අර ඒ නැතුව අනිත් දේවල් විතරක් යොදාගෙන කලබල වීමෙන් නොසන්සුන් වීමෙන් තවදුරටත් තමා පහතට වැටෙනවා අධ්‍යාත්මිකයෙන්. මොකද කෙනෙකුගේ හිතේ ලෝභ දේශ මොහ බලවත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දීලා තිබෙන උත්තරේ පිරිහීමටපත් වෙනවායි කියලා. අධ්‍යාත්මික පිරිහීම. පිරිහෙන්න බොහොම ලේසි. අන්තිමටම පිරිහෙන්න පුළුවන්. නමුත් වැටහුණේ නැත්නම් ගොඩ එන්න බෑ. ඔය සත්තා ගච්ඡanti දුක්ගතින් කියන පදේ එහෙම නැත්නම් අන්තයට පිරිහුණාම උන් ජීවිත අවසානයේ මනුස්සකමත් අහිමි කරගන්නවා. ඊට පස්සේ කොහොමත් ගොඩ එන්න ලේසි වෙන්නේ නැහැ. අන්න එහෙම මේ ක්‍රියාකාරකම් තුළ තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ අපිට දරා ගැනීමේ ශක්තියක් ප්‍රගුණ කළ හැකි වූ සමයක් නැත්නම් දර්ශනයක් තිබියදී අපි කිසිවක් දරා ගන්න නැතුව හොස්සාගින් මස්සය මැස්ස යන්නාතේ සියලුම දේ Tamanට රුචි පරිදි විය යුතුයි කියලා හිතනවා. අවුව Tamanට රුචි පරිදි, බැස්ස Tamanට රුචි පරිදි, එළවලු මිල Tamanට රුචි පරිදි, වියස්සන්න Tamanට රුචි පරිදි. එහෙම දෙට සිදු විය යුතුයි. වියස්සන්නට නියගිය බලපානවා. බඩේනු වස්සන්නට සේනාදාලුව බලපානවා. සංචාරකයන්ගේ පැමිණීම අඩාල වීමට ඩොලරේ මිල ඉහළ යාම පහළ යාම බලපානවා. නැත්නම් වසංගතේ බලපානවා. ඒ වගේ බලන්න ඒ අපි හිතන විදිහට නොවෙන්න යම් යම් සාධක හැමදාම ලෝකෙ ඉදිරිපත් වෙනවා. මේක කවදාවත්ම මෙහෙම නැති කාලවකවානුවක් ටික දවසක් තියෙන්න පුළුවන්. නමුත් ආයෙත් තවත් ගහෙන් ගිරියෙන් ආසේ කියලා කතා කරන සමාජයේ එහෙම නැත්නම් විවිධ අභියෝග. මේ අභියෝග මැද සෝසිය ජීවත් වීම කියන එක නෙමෙයිද මේ බුදු සමයේ තියෙන්නේ කියලා ඔබ කල්පනා කරන්නේ නැද්ද? අභියෝග නැතුව ඉන්න එක. ලෙඩ වෙන්නේ නැතුව, මහලු වෙන්නේ නැතුව, ඒ වගේ දෙන්නේ නැතුව, කරදරේ දෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න පුළුවන් කියලා ඔබ කල්පනා කරන්නේ. නෑ. ඥාතීන් ඉන්නවා නම් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණ සිද්ධ වෙනවා. එතකොට ඔබ භෝග තියෙනවා නම් මේ භෝග සම්බන්ධයෙන් රජ්ජුරුවන්ගෙන්, හොරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් තර්ජනය එනවා. භෝග සූත්‍රයේ මේක සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ සබ්ධාන් වුණාට ඒ නිසා ඒවා වවන්න එපා කියලා නෙමෙයි පෙන්වන්නේ. ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් විදිහට සිත සකස් කරගන්න කියන එක. මතක තියාගන්න. ඒක තථාගතයන් වහන්සේම වදාහරනවා. රාජ සාධාරණා භෝගා, චෝර සාධාරණා භෝගා, අග්ගි සාධාරණා භෝගා, උදක සාධාරණා භෝගා, අප්පියෙහි දායාද සාධාරණා භෝගා. අර ජලයට, ගින්නට, රජුන්ට, සොරුන්ට Taman ප්‍රිය කරන්නේ නැති අයට උරුම වෙනවා. මේ හැම එකක්ම ඔබට දුක් දෙන දෙකක් නේද? මෙහෙම වෙන්න බෑ කියලා මතයක හිටියොත්. එහෙනම් එහෙම වෙන විට අන්න බුදු සමයෙන් පෙන්වන්නේ ඒකට ප්‍රතිචාර දැක්වීමේදී උපේක්ෂාගත වෙන්න සංවර තරම් අපි උසස් වෙන්න ඕන කියන එක. ඉතින් ඕක තමයි ඔය වෙච්ච දෙයට මක් කරන්නද කියන වචනේ තියෙන ගැඹුරු අදහස. එහෙමත් නැත්නම් දෙවියන්ගේ කැමැත්ත කියන එකේ තියෙන ගැඹුරු අදහස. වචනෙන් ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. මේ ප්‍රතිචාර දැක්වීම Tamanගේ අභ්‍යන්තරයේ තිබෙනා වූ දුර්වලකමක ප්‍රදර්ශනය. ඒ දුර්වලකමයි ප්‍රදර්ශනය කරන්නේ. ඒක පේන්නේ නැහැ.
ඒකට ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය කියලා කියනවා. එතකොට ඒ මුලෙන් දලු හට ගන්නවා. මුලෙන් මුල වර්ධන නැත්තම් දලු හට ගන්නවා. එවම්පි නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුනං. ඒ දුකට හට ගන්න හේතුව චිත්තාභ්‍යන්තරයේ ඇති තුල බාහිර සාධක මත මේ දුක් මානසික දුක හට ගන්නවා. අන්න භික්ෂුන් වහන්සේලාට පිණුසුගා යාමේදී ප්‍රශංසාව පමණක් හිමෙන්නේ නැහැ. අදානේ පමණක් හිමෙන්නේ නැහැ. දානෙත් හමු වුණා සිව්පස්සයත්. නමුත් අර නින්දාවත් හිමු. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ ගමේ හිටියත් මේ ආරන්නේ හිටියත් මේ අන් අයගෙන් ඇතිවෙන මේ තර්ජන නිසා නෙවෙයි දුක් හටගන්නේ තමන් ළඟ තියෙන උපදි නිසා කියන එක. අන් අයගේ කාරණා අදත් තියෙනවා. ඒකේ දුකක් බවට පත්වන්නේ බාර ගැනීමෙන්. ඒ නිසා තථාගතයන් වහන්සේ උන්වහන්සේ අත්දැකපු දේ පැහැදිලි කරනවා. නිරුපදින් කේන පුස්සෙය්‍යුම් පස්සාති. උපදි නැත්නම් කොහොමද මේවා තර්ජන නැත්නම් දුක් බවට පත් වෙන්නේ? උපදි රහිත තැනැත්තා කුමකින් මේ හම්බ වෙන නින්දා ටික උපදි රහිත නම් කොහොම බාර ගනීද? බාර ගැනීමක් නැහැ කියන එක. වර්තමානයේටත් ඕක හැම දෙයකම තමන්ගේ ජීවිතවලට අපටත් පවා අපි බොහොම ආදරෙන් සද්ධාවෙන් සකල විද ග්‍රන්ථ සමූහයන් කියවමින් මිනිසාට මේ ජීවිතයේ සහනයක් ලබා දෙන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව මේ තථාගත ග්‍රන්ථවල මොනවද උගන්වා තිබෙන දහම් කියන එක හොයමින් එනවා. ඇවිත් ඒක අපි මාධ්‍ය ඔස්සේ 2005 ආරම්භයක් තියෙනවා. 2013 ඉඳලා අද දක්වා අවුරුදු 8ක කාලයක් මාධ්‍ය 10ක් 12ක් ඔස්සේ ප්‍රසිද්ධියේ කතා කරලා තිබෙනවා. අපි ලදරුවන් නෙවෙයි. නමුත් මේවා දෙස බලන් හිටපො නැති අය හෝ යම් පූර්ණ නිගමනයක ඉන්න අය ඊට පස්සේ ඒවටත් පෙරහිව කතා කරાવી. පෞද්ගලිකව කිසිදු විවාදයක් අපිට නැහැ මේවා සම්බන්ධයෙන්. අපිම සමාජයට විවෘත කරලා තිබෙනවා. සවන් දුන්න තේරුම් ගත්ත අය ස්වකීය ජීවිතවල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ මද වශයෙන් සැනසෙනවා කියන එක ශ්‍රාවකින් ගාව තියෙන දෙයක්. ඔවුන්ට තේරෙන්න ඕන ඒක. එමත් නැත්නම් අපි මේ ගිහින් තිබෙන මාධ්‍ය වලට තියෙන පිළිගැනීම නැත්නම් අපි මේ ඉන්නේ නීත්‍යානුකූල පැවිද්දක ඒවැ මෙහෙවීම මම කවදාවත් අපට මේ චෝදනා දොස්පස් කියලා නැහැ. එනිසා අපට බල්ලෙක් බිරුවාට කන්දක් මෙටි වේද කියන වචනේ කිව්වා වගේ මේ යන ගමනේ අපට ප්‍රතිඵල තියෙනවා නම් ශ්‍රාවකයන් සම්සිනවා නම් වර්තමානයේ ඊට වඩා කතා කරන්න දෙයක් පෞද්ගලිකව ඇත්තේ නැහැ. අපි පිළිතුරු දීලා තිනවා පොදුවේ. සාමාන්‍යයෙන් ජාතක පොතේ තියෙනවානේ කතාවක් මේ සිංහයෙකුට අභියෝග කළයි කියලා අසුචි ගාගත්ත හිලවෙලෙක්ද කොහෙද? ඉතින් සිංහයා පරාජය බාරගත්තයි කියනවානේ. ඒ අසුචි ගාගෙනවට බියනේ. අන්න ඒ වගේ අපි මෙහි සංඥමය සංසුන් බව ප්‍රතිඵල ලබනවා නම් පූර්ව නිගමන සහිත අයට මේවා පිළිබඳ හොයා බැලුවේ නැති අයට දහස් ගණන් ධර්ම දේශනා තිබෙනවා. ඒවා හදාarලා බලනවා ඇරුණාම වෙනම මේ අපිට මේ ධර්ම ශ්‍රවණය කරන අයට කරුණ පැහැදිලි කරන්නට තියෙන ඉල්ලීම් සහ කාලය සීමා සහිත වෙලා අපේ කාලය වෙනුවෙන් කැප කරන්න වෙලා තිබෙනවා. එතකොට අපි විවෘත වේවා කරන්නේ. ඒ ඔස්සේ යම් පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යමින් ඒවා පිළි අරගෙන සකී ජීවිතයේ මේ කියන අභියෝග වර්තමාන අභියෝගේ ඔය ඒක තේරුම් නොගත් අය මාධ්‍ය තුල දක්වන ප්‍රතිචාරවලට නොයා දරා ගන්නවා ඇති. ඔවුන්ගෙන් අහලා බලන්න නැත්නම් ඔවුන් ප්‍රතිචාර දක්වන්න ඕන. මොකද මේ අපිට සමහර විට අද නෙමේ ඔයිට පෙරත් අපි දැක්කා.
මේ ධර්මයේ විකෘති කරනවා කියලා. ධර්මයේ විකෘති වුණේ අද නෙමෙයි අවුරුදු 700කට පෙර. මගඵල නැති වුණේ මගඵල පිළිවිලෙන් නිවන් අහිමි වුණේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට මේ ධර්මයේ විකෘති වුණ නිසා. ඒකට අපි කාටවත් දොස් පවරන්නේ නැහැ. ඒකට කියන්න තියෙන්නේ මේ නොපටිච්චන්නෝ විවටෝ විරෝචතේ. ඉතින් ආයේ කවුරු හරි හොයා ගන්න ඕනනේ. සාන්දිටික විපාකනේ තියෙන්නේ. ඒ නිසා ඒක දන්නේ අපි පැහැදිලි කරන දේ විකෘතිද නැද්ද කියන එක අනුගමනය කරන අය. අර මට මතකයි මේ ළමා කාලේ මගේ ඥාතිවරයෙක් විහිළුවට කියපු කවියක් තියෙනවා. සුරාවේ අගයත් එහි ඇති මනා රසයත් බොන උතුමෝ මිසක් නොබන හිස්තැනක් සොනකයෝ කියන වචනේ තවත් විදිහකට කෙසේ පවසත් කියලා මේ රාබීලා ඉන්න ගමන් තමයි යෝග කිව්වේ. එතකොට ඒගොල්ලොන්ට රාවල අගයයි ගුණයි තේරෙන්න වෙරි වැටුනහම බීපුවාම බොන්න නැති කට්ටිය ඒක දන්නේ නැහැ කියලානේ කියන්නේ. ඉතින් මම ඒ වෙලෙම ඔකට උත්තරයක් දුන්නා. මේ බොන කියන තැනට සොනකයෝ කියන අර්ථය දාලා බොන මිසක් නොබන උතුමෝ කෙසේ පවසත් කියලා. ඉදත් මගේ කටට ඒ උත්තරය ආවා. ඒ නිසා මේ අපි පැහැදිලි කරන එක විකෘතියක්ද ප්‍රකෘතියක්ද කියන එක දන්නේ ඒකේ රසය විඳින අය. ඒගොල්ලොන්ගෙන් අහලා දැනගන්න. කෙනෙක් ඕන නම්. නැත්තම් ඔබ අනුගමනය කරලා බලන්න මේ වර්තමාන මොහොතේ ඔබට මේ කාරණා එනවා. අපිට වගේම. තේරුම් ගන්න ඕන තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ පාළිය වශයෙන් පැවතගෙන එනවා. සිංහලට පරිවර්තනය කරලත් තිබෙනවා. පාළිය බොහෝ විට නිවැරදිව සිංහල පරිවර්තනය කියන්නේ පඬිවරුන් විසින් කරපු දෙයක් තමයි. නමුත් පඬිවරු සියලු දෙනා මම හිතන්නේ පුහුදුන් අය කියලා. එබැවින් ත්‍රිපිටක සිංහල පරිවර්තනයේ පරම සත්‍ය කියන තැන ඉඳලා හොයන්න යන්න එපා. මොකද තථාගතයන් වහන්සේගේ අර වචනේ තියෙනවානේ විවෘත වුණොත් බබලනවා වැසුණොත් බබලන්නේ නැහැ. නැත්නම් ඒ බඳු අය සසුනේ පහළ වෙලා ඔවුන්ම ධර්මයේ විකෘති කරනවා. ඔවුන් අද මාර්ගඵල නැති වුණා නම් මෙතෙක් කල් තිබිලා අපි විකෘති කරනවා කිව්වේ හැකි. නමුත් යම් දවසක මාර්ගඵල නැති වුණා නම් ඒ ධර්මයේ විකෘති වීමෙන් සද්ධර්ම ප්‍රතිරෝධක සමාජගත වීමෙන් අපට අද තියෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපකේ පෙන්ලා සද්ධර්මයේ පෙන්ලා ආපහු ආයෙත් විකෘති ප්‍රകൃතියටපත් කිරීම. ඒකේ වගකීම යම් පිරිසුන් Taman දන්නා පමණින් ධර්මෙන් ඉන්නවා. ඉතින් එතකොටත් අර ඵල ඇතිරුකට මේ වවුලොත් වෙනවා ගලුත් ගහනවා. ඒකයි තේරුම් ගන්න ඕන කාරණාව. නමුත් අපට යම්කිසි මූල මතයක් නිගමනයක් මත පිහිටා එහෙම කියලා නැහැනේ තථාගතයන් වහන්සේගේ මහපදේශනාවල. ධර්ම විනයට නොගැලපේ නම් බහැර කරන්නට ඔවුන්ට වැරදිලා. ධර්ම විනයට ගැලපෙනවා නම් ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන ભેදකෙන්තරෝ සිව්වනක් පිරිස නෙමෙයි අට පිරිස තුලම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන සැනසුන අය ඉන්න ඕන. ඉඩෝරේ කාලයකට ආකාශයේ වලාකුළු පොඩ්ඩක් අත් නැතුවම බේතකටවත් හොයාගන්න වලාකුළක් නැහැ කියනවා. සිව්වනක් පිරිස තුල මේක හොයා මේ මාර්ගඵලලාභීන් බේතකටවත් හොයාගන්න නැත්නම් ඒ බේතකටවත් හොයාගන්න නැති බුද්ධ ආගමද නිර්වෝල් කියලා කියන්න ඕනේ. ප්‍රතිඵල ලැබෙන බුදු සමයේද. එසා මෙන්න මේ පෙන්නන කතාව ඔබේ ජීවිතයට අදාළ කරගන්න. කොහොමද පැහැදිලි කරලා තිබෙන්නේ? එදා තමන්ට තිබෙන ලාභ කීර්ති ප්‍රශංසා නැතිවීම නිසා පාඩුවටපත් වුණ එහෙම නැත්නම් අගතියටපත් වුණ අය. ද්වේෂ සහගතව තමයි අර පරිභව කරන්නේ ද්වේෂයෙන් කතා කරනවා. දැන් එතකොට දන්නවන අයගේ භික්ෂුන් වහන්සේගේ වැරද්ද නෙමෙයි තමුන්ගේ ද්වේෂය තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක් මේ හැඟීම් ප්‍රකාශ කරනවා නම් ඔහු අගතියට ගිහින් ඉන්නේ. ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික. එතකොට ඒක ලෝකෙ සිදුවෙන දෙයක්. ඒකට අදාළ කම්පිත ස්වභාවය තමන් ළඟ තිබෙනවා නම් තමනුත් අර වලට වැටෙනවා වගේ අරක බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. රිදව ගන්නවා. බාර ගැනීම. දැන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ අර අපි ගමුකෝ ඒක මෙතන නම් පරිභව කිරීම ආක්‍රෝෂ පරිභව කිරීම විතර අටලෝ දහමම කියලා.
අටලෝ දහම නෙවෙයි මිනිසාට දුකක් ගෙනත් දෙන්නේ. ඒවා චිත්තාභ්‍යන්තර ඒවා නිසා උපදින්නා වූ උපදි තියෙන නිසා ඒවෙන් ඇතිවෙන්නා වූ කම්පාව. බුදුන් වහන්සේ මිනිස්සුන්ගේ කට වහන්න කියලා වදාරලා නැහැ. තමන්ගේ හිත ඇතුලේ තියෙනා වූ මේ එන ස්වභාවය uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං එන්න තියෙන ස්වභාවය තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒක ලෝකේ වරදක් නෙමෙයි, ඔබේ වරදක්. අන්න ඒ ටික අයින් කරගන්න එතකොට ලෝකයට කරන්න දෙයක් නැහැ කියලා. බුදු චරිතය හදාarලා බලන්න. කණෙක්ගේ, කොරෙක්ගේ, පිලෙක්ගේ, සත්වය අපායට යමන කෙවණක්ගේ, පවුල් කඩායි හොරන්න ආව කාලකන්ණියෙක්ගේ. තව මොනවද? ශ්‍රී දූෂකෙක්, මිනිමරුවෙක්. එතකොට මොකද කියන්නේ? එතකොට ඉතින් අර පැවිද්දට ආවෙන් පස්සේ පැවිද්දි හිමිවරු අතර පවතිනා වූ මට වඩා ජ්‍යෙෂ්ඨ හිමිනමක් මට කියලා දීපු කවියක් එක දවසෙන් පාඩම් හිටියා. ඒකේ තියෙන රසය නිසා. ඒක ඔබත් දැනගන්න. හරි ලස්සනයි. මේ කවිය ප්‍රබන්ධ කරලා තියෙන හිමිනමක් උන්වහන්සේට ඡන්දස් පිළිබඳව, එලිසම පිළිබඳව, යවහන් පිළිබඳව කිසියම් ලස්සන අවබෝධයක් තිබිලා තියෙනවා. මේ කියන වචන මොනවද කියලා දන්නේ කාව්‍ය ශාස්ත්‍රය දන්න අය, අනිත් අයට ඒක තේරෙන්නේ නැති වී සමහර විට වනුරුද්දස් පිළිබඳව. ඒ උන්වහන්සේට අත්දැකීමක් තියෙනවා. උන්වහන්සේ ධර්මදේශනාවකට යනවා. ධර්මදේශනාවට ගිහින් උදෑසන දාලා නැතුව පයින් එන්න වෙනවා පන්සලට. මේක උන්වහන්සේ අත්දැකීම ලියනවා. මේ පුද්ගලයා යමක් ඇසූ පමණින් කේන්තු ගන්නා කලබල වෙන පුද්ගලයෙක්. ඒ නිසා ඒක ලස්සනට යොදනවා. බයන කිස නොරිසි මැතිඳුගේ ඇරයුමට. බයන කිස කියන්නේ කියන බස. කියන බහ කියන දේ තේරුම් ගන්න නැහැ, කේන්ති ගන්න පුද්ගලයාගේ ආරාධනයකට දෙනබසුම් පිණිස වැඩ කෝදාගොඩට. දෙනබසුම් බණ දෙසුම්. ධර්මදේශනා කිරීම සඳහා කෝදාගොඩ නැගත නැමට ගමට වැඩම කරලා. ඒ විහාරස්ථානයේ රැඳී ඉඳලා. බණ විතරයි පුදේට දාන්නේ නැහැ. බණ කතක් නොලැබ උදේ බුදින්නට. බණ කතක් කන බතක්. උදේ ආහාරයට ගන්නට ආහාරයක් නොලැබ බඩගින්නෙම පයින් එන්න වුණා. මේ වාහන තිබිච්ච කාලයක් නෙවෙයිනේ. තිනපයන් ආවක් අදිමයි මාතරට. ඉතින් මේක මාතර ප්‍රදේශයේ කතාවක්. මාතර සහ කෝදාගොඩ අතර දුර මම දන්නේ නැහැ. පනතියන් ආවක් අදිමයි කෝදාගොඩට. කෝදාගොඩට ආවා බඩගින්නේ පනතියන් ආව ඇතියන්තම් කියලානේ කියන්නේ. ඉතින් මේ ආහාර නොලැබීම නැත්නම් මේ අලාභය පෘථග්ජන කෙනෙක් නම් ඊට පස්සේ මේ මිනිස්සයා මෙච්චර කල මට කන්න දුන්නේ නැහැ, සැලකුවේ නැහැ කියලා අර පුපුර ඉන්නවා. නෑ. මේ අතිවරයන්න් වහන්සේ මේක ගලපනවා බුද්ධ චරිතයට. අප දියනා වේරංජාවට වරක දියනා ලෝකනාථයන්න් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේ එක කාලයක වේරංජාවට වැඩම කළා. වැඩි ගමන මේ වැඩපු ගමනේ යදි ආරාධනා කළා වූ බමුණට මාරාවේශයක්. යදි බමුණට මරවසක. ඔබ දන්නවනේ උදේ බ්‍රාහ්මණය කතාව. ඒ නිසා නැත බුදිනා බත ලැබුණේ 3 මාසක. අස්වින්ද ගෙනාපු අවහල් වලින් හලකසු ආහාරයකින් බුදුන් වහන්සේට 3 මාසයක් අපදින් සිදු වුණා. බුදු වෙලත් 3 මාසයක් මේ අවහල් වලින් බඩගින්නින් සිද්ධ වුණා උත්තමයන් වහන්සේට පවා. බුදුහාමුදුරුවන්ටත් මෙහෙම වුණා නම් ඒක තමයි ලස්සන කතාව. සිඳු සිඳෙනා කල ඇලදොල කිව නොහැක. සිඳු සාගරයේ හිඳුනොත් ඇලදොල ඉතුරු වෙන්නේ නැහනේ. මේ වගේ උත්තමයෙකුටත් මෙහෙම වුණා නම් මං වගේ පැංචෙකුට පුංචි කෙනෙකුට මොකද්ද මේ වේලක් ආහාර නැති එක කියලා අරක කම්පණයෙන් තොරව ඒක දිහා බලපු හැටි අර පෙන්වන්නේ. සිඳු සිඳෙනා කල ඇලදොල කිව නොහැක. මහා සාගරයත් හිඳෙනවා නම් ඇලදොල ඊට ඉස්සෙල්ලානේ හිඳෙන්නේ. මේ වගේ පාරමිතා සම්පූර්ණ කරලා උත්තමයෙකුටත් 3 මාසයක් ආහාර නැතුව ඉඳ වුණා නම් අවශේෂ බුද්ධ පුත්‍රයෙකුට මේක ලොකු දෙයක්ද? එහෙමයි ඒක සිත සනසාගත්තේ. ඉතින් ඔන්න ඔය වගේ මේ අපි ඉන්න තැන්වල මේ අපිට කිසිම ගැටලුවක් එහෙම නැහැ. ඔය කවුරු මොනවා කිව්වත්.
ඒ වගේම අර අපි මේ පැහැදිලි කරන එකේ රසය විඳින අය අඳුරහම නොවිඳින අයක දන්නේ නැහැ. විඳින අයගෙන් අහගන්න. ඒක ඇත්තක්ද ප්‍රතිඵල තියනවාද කියලා ඉහාත්ම වශයෙන් ධර්මයේ සම්දිට්ඨික බව කියන කාරණාව. නැත්නම් ඔබත් මේ කාරණාව තේරුම් ගන්න. ඔබට එදිනදා ජීවිතේ රැකියාවේදී, අධ්‍යාපනයේදී, මුදල් හංගල් කටයුත්තකදී, ගොවිතැනේදී, දේශපාලනයේදී, වෙළඳාමේදී අවදිවොත් පටන් නින්දට යනතුරුම ඔබ සමග හමු වෙන අයගේ ප්‍රතිචාර මත ඔබට සමහර අය උදේ වැඩට ගිහින් එන්නේ ඔළුව කැක්කුම හදාගෙන සිත් රිදවගෙන. සමහර අය ගෙදරින් යන්නේ සිත් රිදවගෙන. ගිහින් එහෙම නැත්නම් ගිහින් එක්කෝ කාර්යාලයේ වැඩ කටයුතු බාධා වෙනවා. එහෙම නැත්නම් දරුවෝ ඉස්සරහා අධ්‍යාපන කටයුතු බාධා වෙනවා. තමන් මේ සියල්ල තථාගතයන් වහන්සේ වදාරන්නේ ලෝකෙ නෙවෙයි තියෙන්නේ තමන් ළඟ තියෙනා උපදි හෙවත් ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නිසා මතුවෙන දෙයක් කියලා. එතකොට මේක තිබෙන නිසා විඳවනවා නෙවෙයි හදාගෙන විඳවනවා. ඉතින් මෙයම අනාත්ම වශයෙන් දැකීම නේද භාවනාව. මෙයට මේකත නොවීමෙන් අතහැරීම නේද භාවනාව කියන්නේ. මෙයම හොඳ කර්මස්ථානයක් නේද? අනේ ඒක තමයි මේ කතාව වර්තමානයට ගැලපෙන්නේ. අපි ආගමන් මගේ මීට වඩා සෞභාග්‍ය අපි බලාපොරොත්තු වුණාට ඒ සෞභාග්‍ය බිඳ වැටීම්, ඇද වැටීම්, අඩපණවීම් වෙන්න පුළුවන්. එදාට තිබුණ සෞභාග්‍යයට සාපේක්ෂව කෑ ගහනවා. වෙනුවට පවතින තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ඒවට අවශ්‍ය තවත් ඇති වෙන ප්‍රශ්න දුරදිග යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන එක තමයි අපිට පෞද්ගලිකව කරන්න පුළුවන් දේ. එතකොට එය තව බොහෝ පිරිසක් නොසන්සුන් නොකිරීම සඳහා, තව ප්‍රශ්නයක් දුරදිග නොයාම සඳහා හේතු වෙනවානේ. එනිසා මතක තබා ගන්න, ඔබ මෙලොවට ඉපදිලා ඉන්නවා. ඔබ මේ සමාජයත් සමග කටයුතු කරනවා අදාළ පුද්ගලෙක් වශයෙන්. ඔබ යම් මොහොතකදී ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් මොහොතක ඔබේ කය වචන ලෝභයට යටපත්, ලෝභය විසින් පාලනය කරන, ද්වේෂය විසින් පාලනය කරන, මෝහය විසින් පාලනය කරන තැනටපත් කරන් ඉන්නවා. දැන් ඔබව පාලනය කරන්නේ මේ තුන් දෙනා. දැන් එතකොට ඒ තුන් දෙනා විසින් ඔබේ කය වචන නොසන්සුන් කරනවා. අන් අයට යවුල් බවට පත් කරනවා, ඊතල බවට පත් කරනවා. දැන් එතකොට ඒ ඊතල වදිනකොට එයාටත් රිදෙනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කය වචන මෙහෙයවීමේදී සිදුවෙන ප්‍රකාශයන් ලෝභ සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි. පෘථග්ජන සමාජයේ ඒවා බාර ගන්නා සුළුයි. අර තීන්ත පොවන කන්නදාසිය තීන්ත හම්බුනහම ඔක්කොම උරා ගන්නවා වගේ බාර ගන්නා සුළුයි. බාර ගන්නාලු සමාජයකට බාර ගන්න අදාළ දේවල් නිකුත් නොකිරීමත් උගතෙක්, බුද්ධිමතෙක්, ප්‍රඥාවන්තෙක් සතු දෙයක්. ඒ වගේම අනිත් පැත්තට ගත්තාම පෘථග්ජන සමාජයේ මේවා නිකුත් කරනකොට බාර නොගැනීමත් බුද්ධිමතුන් සතු දෙයක්. දැන් බලන්න මේක. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං. මේ ගාථාවේ තියෙන්නේ මේක තමයි. නාගයතන ඇතා මේ යුද්ධයට යනවා. විරුද්ධවාදීන් පරාජය කරලා රජුරවන්ට ජය අරන් දෙන්න නාගයා යන්නේ. ඒ වුණාට කඳුමුදුන් වල ඉඳලා, බලකොටු මුදුනේ ඉඳලා මේ ගමන අඩාලව කරන්න මේ දුන්නෙන් ඊතලම එවනවා. චාපාතෝ දුන්නෙන් මිදිලා එන ඊතල. ඉතින් ඊතල කියන්නේ T56 නෙමෙයි. මේ පැත්තෙන් කඩාන ගිහින් අර පැත්තෙන් මැරලා යන විශාල මේ මාරකාවි නෙමෙයි. ඇත් සමකට පුංචි තුවාලයක් කරන්න පුළුවන් සමත්. මරණීය බවක්, වේදනාවක් කරනවම මරණීය වේදනාවක් ලබා දෙන්නේ නැති, ඇහැක එහෙම වැදුන්නේ නැත්නම් අඩපණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් දිනන්න ඕන නම් මොකද කරන්න කියලා තියෙන්නේ? ඊතලයට බය වෙලා ආපහු දුවන්න කියලාද කියන්නේ? ඒ වගේ උදාහරණයක් විතරයි ඒක තියෙන්නේ. ඉතින් මේ බුදුන් වහන්සේ මේ උදාහරණය දැකලා මේ ඒක මිනිස්සුන්ට යොදා ගන්න හැටි දේශනා කරනවා. අපිට සමහර අය කියනවා අපිට තේරෙන උදාහරණ කියන්න එපාලු. ඒවා විතරක් ගන්නලු. තමන්ට උදාහරණ නැතුවට කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ කරලා තියෙන ලෝකේ තියෙන සියලුම දේවල් උදාහරණ මගින් මේ සිද්ධියට ගලපලා.
ආර්ය පරපුරේ එදා හිටපු අය අනිකුත් දේශකයන් වහන්සේලා බුදුන් වහන්සේගේ උදාහරණ විතරක් නෙමෙයි Taman ගත්ත උදාහරණත් ඕන තරම් තියෙනවා. කාටද බලතල පවරලා තින්නේ අපිට නිදහසේ බණ කියන්න එපයි කියලා? එහෙම බලතල දීපු කෙනෙක් ඉන්නවද? කවුරු හරි බලයක් පාරවපු කෙනෙක්. අපිට තේරෙන දේ වචනට ගලපන එකනේ අපි කරන්නේ. ඒක උදාහරණ හොඳට තේරෙනවා නම් සමාජයට ඒක තුළින් ඒගොල්ලෝ ඒකට ප්‍රශංසාත් කරනවානේ. විචිත්‍ර අර බුදුන් වහන්සේ ගැන කතා කරද්දී උපාලිකීව ඔබ වහන්සේගේ විචිත්‍ර දේශනා අහන්න ආසහින්ද මම මෙහෙම හිටියේ කියලා. ඔගේ මේ බලන්න මේ එදා තිබිච්ච යුද්ධය. ඉතින් එදා තිබිච්ච යුද්ධයේ උදාහරණ වගේ අද තිබිච්ච යුද්ධයේ උදාහරණත් මම ගලපලා තියෙනවා ධර්ම දේශනාවලට. සිද්ධියනේ තේරුම් ගන්න ඕන. දැන් මොකද්ද පෙන්ලා තිබෙන්නේ? අන්න අර පෘථග්ජන පුද්ගලයාගෙන් එන්නා වූ මේ වචී ප්‍රවාහය වචනේ තමයි අතිවාක්‍ය ඊතලය. ඒකට ඒකේ විස පොවලා තියෙනවා. ද්වේෂය අවුස්සන විස තියෙනවා ඒකේ. ඉතින් ඒ වගේ නොසන්සුන් වෙච්ච මොහතක පුද්ගලයෝ මේවා එල්ල කරනවා අනිත් අයට. කවුද ඒ අය? දුස්සීලෝහි බහුජනෝ. බොහෝජනයා දුසිල් බව. මොකද ලෝභයෙන් දේශයෙන් මොහෙන් ප්‍රකාශ කරනවා නම් දුසිල් බහුජනය. මොකද්ද කරලා තියෙන්නේ? ඇතා ඉවසනවා වගේ ඊතලයේ වදිනවා රිදෙනවා තමයි මරණීය තුවාල නැහැනේ. අන්න ඒක කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද? ඒ සිද්ධිය ලෝක සිද්ධියක් බාරගත්තොත් තමයි රිදෙන්නේ කියන කාරණා බාර ගැනීම මම. බාර ගැනීමටයි මම කොට ගන්නවා කියලා කියන්නේ. විදුලියක් කෙටුවා නැති වුණා. එහෙම නෙවෙන්නේ. ආලෝකයක් දැල්ුණා. ඒක තියෙන්න බෑ නෙවෙනවානේ. ඒ මොහොතට ඒක හටගත්තට ඊට පස්සේ ඉවර වෙනවා. එතකොට අපි ඇතුළට ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒක එතනින් ඉවරයි. ඔය සමහර මේ සමාජයේ පවතින නොසන්සුන් අවස්ථා බොහොම ඉතා උද්වේගකර විදිහට සමහර විට සන්ධ්‍යාවල් වලට මෙම් දවස්වල උණුසුම් වෙනවා. පහවදාට සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. සෝඩා බෝතලේ කැඩුවාම කාබන් ඩයොක්සයිඩ් ටික පීඩනයක් නිසා ඉක්මනින් පිට වෙනවා. පස්සේ පහවදාට නිහඬයි. අන්න ඒ වගේ අපි ළඟ තිබෙනා උපදි ස්වභාවය තමයි මේ ප්‍රතික්‍රියා දැක්වීමට හේතු වෙන්නේ. ඒක නැති දවසට ඒක නැති කරගන්න කියන එක බුදුන් වහන්සේගේ ඉගැන්වීම. අර අතිවාක්‍යන්ති තික්කිසන්නවත් අන්න බෑ. නමුත් ඒක ඇතා ඊතලයේ ඉවසනවා වගේ. අන්න ඒක තමයි මේ කන්ති පරමන් තපෝතිතික්කා කියන පදින් පැහැදිලි කරලා තියෙන්නේ. ඔය ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන කාරණාවට අයත් දේවල් ලෝකෙන් එල්ල වෙද්දී පස්දොරෙන්ම ඒවා නිසා Tamanගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් උපදවාගෙන ඒ මත තීරණ ගන්න නැතුව ඒ උපදවා ගන්නවා. එකට තමයි කියන්නේ uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam විතක්ක ව්‍යාපාද විතක්කං. අර බාහිර කාරණා නිසා මේක උපදිනවා. උපදින්න එපා කියලාත් නෑ. උපදිලා ඒකට එකතු වෙන්න එපා කියලා තරයි තියෙන්නේ. ප්‍රතික්‍රියා දැක්වීම කියන්නේ මේකට එකතු වීම. සමාජයේ. ඒක තමයි සාමාන්‍ය සමාජයට හුරු වුනේ. ඔවුන්ට ඔය මල් පහන් පූජා කරන බෝධි පූජා පවත්වන ගාන ටිකක් බුද්ධ ආගම ඇරුණාම මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ ෂය කරන්න පුළුවන් දර්ශනයක් මේක තුළ තියෙන එදිනදා ජීවිතය කියන එකට සමීප වුණායේ නැහැ. ඒවා සේරම තියාගෙන මේ පිටින් ආටෝ පාටෝ වෙච්ච ඇදහිල්ලක් ඉන්නේ බොහෝ දෙනෙක්. නමුත් මේ ටික නිසයි මේ දුක් ගෙනත් දෙන්නේ කියලා තේරෙනවා නම් උගතාටත් බුද්ධිමතාටත් ධනවතාටත් ගිහියාටත් පැවිද්දාටත් ඒ දුකින් මිදෙන්න බෑ. ওই බාර ගැනීම උපදි තියෙනවා නම්. දැන් අන්න බුදුන් වහන්සේ වදාරනවා මේක තමන් බණ තේරෙන ඉස්සලා හදාගත්ත දුර්වලකමක් මේ තියෙන්නේ. දැන් මොක එයි අවදි වූතන් පටන් නින්දට යනතුරු තමන් පවත්වන ඉරියව්වලදී තමන් ජීවත් වෙන ශේස්ත්‍රවලදී මේ තමන්ගේ ඇතුළත ප්‍රදර්ශනය වෙයි බාහිර කාරණා නිසා. බාහිර කාරණා නිසා ඇතුළත අවුල් වීම ප්‍රතිචාර දක්වීම පෘථග්ජන භාවයයි. බාහිර කාරණා නිසා ඇතුළතදී එන එක දකින්න එක ආර්ය භාවයයි. එතකොට තමන්ගේ ඇතුළත එළියට එන්න උදව්වක් කරලා තියෙනවා වරුණාම මේගොල්ලෝ අපිට කරදර කරලා නැහැ. ඇත්ත සිද්ධිය. සාමාන්‍ය උදව් කරපුවම ස්තුතියි කියන්නේ thank you කියන්නේ. ඇත්තටම thank you කියන්න වටින දෙයක් ඒක. තමන්ගේ දුර්වලකම් පෙන්වා දෙන එක. ඉතින් එනිසා මේ තමන්ගේ ජීවිතයේ වර්තමානය තුළ තමන් මෙහෙම
බණ තේරෙන ඉස්සලා හදාගත්ත දුර්වලකම් ටිකක් තමන්ගේ හිත ඇතුලේ තියෙනවා. මේක තියෙන තැනක් හොයන්න බෑ. නමුත් තියෙන නිසා තමයි එන්නේ. අන්න බුදුන් වහන්සේලාට ආර්යපුත්තමින් වහන්සේලාට නැති නිසා ලෝකෙට උන්වහන්සේලා අවුස්සන්න බෑ. ඒක තමයි මේ පෙන්වන්නේ. නිරුපදින් කේන පුට්ඨයුම් පස්සාති. උපදි නැත්නම් කොහොමද ඔය චෝදනාවලට කලබල වෙන්නේ කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා උන්වහන්සේලාට අන්න ඒක මේ වැඩේ කරගන්න කියලා කියන ලෝකේ සැනසෙල්ලේ ඉන්න නම් අපටත් සියස් ගණනාවකට පසුව හෝ නැත්නම් ඔබ උපන් සමාජයේ හෝ මේවා සුරක්ෂිත කර රැකගන්නා වූ પરම්පරාවලයි අපිට මේක දායාද කරලා තිබෙනවා. මේ පුතුල පවතිනා වූ මේ සද්ධර්ම සාරය මතු කරගෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව තමන් අනුගමනීය ප්‍රතිපදාවට යන්න ඕන. කෑම තහනනුත් නැහැ, ඇඳීම තහනනුත් නැහැ, රැකියාව තහනනුත් නැහැ, හරියම්බ කිරීම තහනනුත් නැහැ. ඒවා සීමා පැනවීමක් නෙමෙයි පවතින්නේ. ඒවායේදී චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් පිරෙන ආකාරයේ කටයුතු කරන්න ගියොත් ඒකට ඔබට විඳවන්න වෙනවා. ඒකට ලෝකෙ නෙමෙයි වන්දි ගන්න වෙන්නේ Tamanට. අන්න ඒ නිසා ඒවා බලවත් වෙන ක්‍රියාකාරකමක ජීවිතය ගෙනියන්න එපයි කියලා තිබෙනවා. ඒක තමයි ප්‍රාණඝාතය, අදත්තා දාන, කාමිත්‍යාචාරය කියන කාරණා එපයි කියලා තියෙන්නේ. ඒවෙන් තමයි මේ මූලය බලවත් වෙන්නේ. අයහපත් දේවල් එපා කියලා තියෙනවා. ලෝභ දේශ මොහ වැඩෙන දේවල් එපා කියලා තියෙනවා. වුණාම අනිපුත් යහපත් ක්‍රියාවල් කිසිවක් එපා කියලා නෑ මේකේ. නිසා මේක තේරුම් ගත්තම අර මේ හඳේලිය වැටෙන්නේ සුයිසල් වැදුරු වල ආයේ සඳුළු තල වලට විතරක් නෙවෙයිනේ. පෙදුරු සෙවිකල පැල්පතරත් සඳේලිය වැටෙනවා. ආලෝකමත් වෙනවා. ඒ වගේ ධර්මයේ ආලෝකේ වැටෙන්නේ පැවිද්දන් සඳහා විතරක් එහෙම නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වටහන්න පුළුවන් සිව් දෙනා කෙලෙහිම මේ ධර්මයේ ආලෝකේ වැටෙනවා, පතිත වෙනවා. ඒ ආලෝකයෙන් ඔබට ඔබව පේනවා. ඔබේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය ඔබට දුක් ගෙනත් දෙන බව පේනවා. ඒක ඔබ හංගලා තියන්න නැතුව එnderලා එකතු නොවීමෙන් අතහරින්න පුරුදු කරගන්න. ඒක තථාගතයන් වහන්සේ කාන්ති පරමන්තපෝතේ තික්කා කියන පදයෙන් පොදු කරලා පෙන්වලා තිබෙනවා. ඒ මොහොතේදී එය ප්‍රතික්‍රියා දක්වන්නට මමත්වෙන් බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට නොයාම තුළින් සංසිඳ වීම. එසා ඔබ ගිනි අවුලවන්නේද්ද සංසිඳවන්නේද්ද? මේ ගිනි අවුලවීම පාර තමයි පෘථග්ජන ලෝකයා කියලා කියන්නේ. බහුතරයක් ඒකේ ඉන්නේ. අපි දැන් මේ කරන්න හදන්නේ ගිනි නිවන හමුදාවක් හදන එක. තම තමන්ගේ සිත් හට ගන්නා වූ ලෝභ දේශ මොහ ගිනි අවුලවාගෙන ප්‍රශ්න හදාගෙන සිරගත වෙන ජීවිතය නැති කරගන්න එක වෙනුවට මේ ගිනි බුදුන් වහන්සේගේ උපක්‍රමක මාර්ගයේ සරණින්. එතකොට ඒ සංසිඳනකොට තවත් සුවයකුත් හම්බ වෙනවා. ඒකනේ සංසිඳීම විතරක් නෙමෙයි. දැන් ඉස්සරහදයක් හැදිලා තියෙනවා. ඉස්සරහදේ තද වේදනාවක්. ඉස්සරහදේට වළක්වන්න පාලනය කරන්න ප්‍රතිපෙත්තක් ගන්නවා. දැන් ඉස්සරහදේ පාලනය කරන්නයි පෙත්ත ගත්තේ. නමුත් ඉස්සරහදේ නැතිවීම ලැබිච්ච තවත් ප්‍රතිලාභයක්. අර ඉස්සරහදේ තියෙන වේදනාව නැතිකමම ලැබිච්ච ප්‍රතිලාභයක්. එින්ද අටලෝ දහම හමුවේදීම අටලෝ දහම ලෝකයේ සිබියේදී Tamanට දෙන්නේ නැත්නම් මොකද කියන්න තියෙන්නේ? ඒ බුදුන් වදාළ ආගමික ජීවිතයට ඔබ ගමන් කරලා ඔබෙහි ප්‍රතිඵල ලැබෙමින් ඉන්නවා කියන එක නේද? මේ ග්‍රන්ථයේ පවතින ගාතාවක් පුළා අපට මේක පෙන්වා දෙන්න පුළුවන් නම් මේකයි තියෙන්නේ කියලා වෙන කිසිවක් නෑ මේවායේ. තථාගතයන් වහන්සේ ඒ අදාළ සිද්ධීන් අදාළව මේ මොහොතට ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒක පරණ කතන්දරයක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වයි කියලා ඉවර වුණාට අපිත් මෙහෙම වෙන්න ඕන කිව්වට තේරෙන්නේ නැහැ. අපිට ඒ සිද්ධියම අද වෙනවා. ඒ සිද්ධියේදී බාහිර කාරණා නිසා අපිව අවුස්සන්නේ අපේ චිත්තාභ්‍යන්තරය හදාගත්තා උදුකට හේතුවත් මේ උපදී. ඒවා නැති කාලෙට කොහොමද අවුස්සන්නේ කියලා බුදුන් වහන්සේ අහන්නේ. ඒ කියන්නේ ඒක නැති කරගන්න කියන එකනේ කරන්නේ. ජීවිතය තුළ කරගන්න ඕන කාරණයක්. නිසා මේ සත්කාර සූත්‍රයේ සත්කාර නැතිවීම තුළ ඔවුන් කතා කරලා තියෙන්නේ අන්තවාදීව. ලෝභයෙන් දේශයෙන් මොහෙන් මොසවත්ත. ඒක එදා හිටපු භික්ෂුන් වහන්සේලා සමහර විට පෘථග්ජන වෙන්න පුළුවන් අය. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගෙන ගිහින් තමයි බුදුන් වහන්සේලා මතක් කළේ.
බුදුන් වහන්සේලා දන්නවා ලෝකේ තියෙන දේවල් නවත්තන්න අපිට බෑ. බාරගත්තේ නැත්නම් කොහෙද දුකක් තියෙන්නේ කියන එක. උන්ගේ මිත්‍යා දෘෂ්ටිකමට උන්ට තියෙන සැලකිලි නැති වුණාට ආර්ය ශ්‍රාවකෙට තියෙන සැලකිල්ල උන්වහන්සේලාගේ සිල්වත්කම නිසා ඉතින් අර කාරණා අර මම කිව්ව කවියේ තියෙන විදිහ සිදු සිඳනා කල ඇලදල කියව හැක. මම මේ කොයිට ඉස්සරත් දවසක අවුරුද්දකට හමාරට පෙර වගේ ධර්ම දේශනාවකදී අදාළ කරුණකදී මට මතක් වෙන්නේ. පැහැදිලි කරලා ඇති මෑතාට දැනගන්න තමයි මේ මතක් කළේ. එක දවසක් අහලා තමයි මට පාඩම් වුණේ. ඔබටත් එහෙම පාඩම් වෙයි ඔකේ රසය තේරෙනකොට එහෙම. එබැවින් මේ ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහය දැක්වූ අයට ඔන්න අපි ප්‍රායෝගික දහමක් පැහැදිලි කළා. මේ වර්තමාන මොහොතේ අපිට මුහුණ දෙන්න තිබෙනා වූ අවුවයි වැස්සයි බඩු මිලි ඉහළ යාමයි පහළ යාමයි තව නොයෙකුත් අසංගත ප්‍රශ්න ගොඩක් රෝගී තත්ත්වයන්. දැන් අනතුරු මේ අනතුරු මැද සතුටින් ගත කරන ජීවිතය බුදුදහමෙන් පෙන්නන්නේ. අනතුරු නැති ජීවිතය නෙමෙයි. අනතුරු නැතුව ජීවත් වෙන්න කියන එක පෙන්නන්නේ. මේ බාහිර බාධක හැමදාමත් තිබුණා කියලා තේරුම් ගන්න. ඒ බාධක වලට බණින එක වෙනුවට බාධක වලින් කලබල මනසකින් තොර වෙන එක තමයි ලෝක ජීවත් වෙන්න තියෙන හොඳම ක්‍රමය. ඔවුන්ගේ සිනහව අතුරුදහන් කරන්න, ඔවුන්ගේ සංසුන් බව නැති කරන්නට බාහිර සාධක වලට බැරි වේවි. මේ බුදුන් වහන්සේ ඇති කළා වූ විප්ලවය මිනිසුන්ගේ සිත් සතවල. ඒ විප්ලවය මරණයෙන් පස්සේ ඇති වෙලා වැඩක් වෙන්නේ නැහැ. අනාගත බුදු සසුනේ විප්ලවය සිද්ධ වුණාට අද සමාජයේ අයට පිළියම් ලැබෙන්නේ නැහැ. නමුත් අපි මේ පැහැදිලි කරන කාරණාව තුළ ඔබට මේ සිදු වෙනවා නම් එහෙනම් ඒක සක්‍රීය බුදුදහමද අක්‍රීය බුදුදහමද විකෘති බුදුදහමද විකෘති නොවන බුදුදහමද කියලා තේරුම් ගන්නට තරම් ප්‍රමාණවත් අවබෝධයක් සවන් දෙන ප්‍රායෝගික වෙන ශ්‍රාවක පිරිසට තියෙවි. අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබටත් මෙම මගොස් මේ ලබාගත් ජීවිතයේ සියලු අභියෝගයන් බාර අරගෙන විඳවන්න නැතුව අභියෝගයන් පරාජය කරන තමන් සංසුන් සිතින් ඉන්න ඕන තැනට යන්නට මෙම මාර්ග පෙන්වීම හේතු වාසනා වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ඉන්ද්‍රශාන්ති වැලිවිටිය මහත්මිය විසිනි. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ශාසනයේ වැඩවසන කල්යාණ මිත්‍ර සියලු ස්වාමින් වහන්සේලාටද දායකත්වයේ දරුව එම මහත්මිය ඇතුළු පවුලේ සැමටද ඥාති මිත්‍රාදීන් සැමටද සියලු සත්වයන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් චතුස්සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලයේ පාරමිතාවක් වේවා. සවන් දීම අවබෝධය පිණිස වේවා. එතනින් එහා පැත්තට තියෙන දෙයක් තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝගේ පෞද්ගලික අදහස මම කියන්නම්. සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටද මහා බ්‍රහ්ම දිව්‍ය රාජය ඇතුළු සියලු බ්‍රහ්ම දිව්‍ය රාජයන්ටද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඇතුළු සියලු බෝධිසත්වයන් වහන්සේලාටද මෙම කුසල් උතුම් චතුස්සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා. පරලෝකසපත් දායකත්වයේ දරුවේ මහත්මියගේ මෑණියන්ද පියාණන්ද ඥාති මිත්‍රාදීන්ද ගුරුවරුන්ද අපවත් වී වදාළ සියලු ගරුකටයුතු ස්වාමින් වහන්සේලාද පින් ලබාගත හැකි ඕනෑම සත්ත්ව කොට්ටාසයක් වේවිද ඒ හැමත කුසලයේ උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිසම වේවා. එහෙමයි ඔවුන්ගේ දර්ශනය පවතින්නේ. මේකේ දැන් අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා තේරුම් අරගන්නකොට වෙනස් වෙයි. ඒ නිසා මූලිකදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් වර්තමාන සමාජයේ පවතින ගැටලුවට අධ්‍යාත්මික පිළියමක් මා යෝජනා කළා තථාගතයන් වහන්සේගේ මේ සත්කාර සූත්‍රය ආශ්‍රයෙන්. ඒ ඔබ පැතු අනිකුත් පැතුම් සඵල වෙන්න පුළුවනි නම් සඵල වේවා. ධර්ම ශ්‍රවණය කළ පිරිස ඔබ හැම දිනාට මේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය මේ නිර්පදි භාවයට පත් වෙන්නට අවශ්‍ය උපක්‍රමශීලීත්වයේ අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙන්නට මෙම ධර්ම දානමේ අවබෝධයේ හේතු ආසනාව වේවා කියලා සෑමෝම අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං